පහුගිය සතියේ කතා කරපු තැන ඉඳලා චුට්ටක් අද බලමු ඉස්සරහට කතා කරන්න. මේ සෝඩ පොත්පත් වැඩි එකයි වෙන්නේ. හොඳයි. මාව ඇහෙනවනේ. ඔව්. දැන් අපි මේ පහුගිය සතියේ වෙනකොට ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් තිබුණු අපි ප්‍රශ්න කිහිපයක් තිබුණා. ඒ ප්‍රශ්න ටික සාකච්ඡා කරගත්තා වගේ මතකයි. මම හිතන්නේ අපි ඒකට උත්තර ටික ලිව්වා. එතකොට අපි එදා අන්තිමටම කතා කළේ පාර්ලිමේන්තුවේ තීරක ඡන්දයක් ප්‍රකාශ කිරීමේ බලය තියෙන්නේ කාටද? කතානායකවරයාට කියලා. පාර්ලිමේන්තුවේ තීරක ඡන්දයක් ප්‍රකාශ කිරීමේ බලය තියෙන කතානායකවරයාට කොයිම වෙලාවකවත් පාර්ලිමේන්තුව තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නැහැ කියලා. right අපි ඊට පස්සේ විදාගේ ජනාධිපති ගැන කතා කරන්න පටන් ගත්තේ එදා. විදාගේ ජනාධිපති පිළිබඳව අපි කතා කරන්න ආරම්භ කරපු මාතෘකාව ගැනයි අද ඉතින් ඉස්සරහට කතා කරගෙන යන්න තියෙන්නේ. එතකොට මේ විධායක ජනාධිපතිවරයා ගැන අපි කරන ලද්ද සාකච්ඡාවේදී අපි පැහැදිලි කරගත්තේ අපි ජනාධිපති ධූරය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරානේ. ටිකක් සුළු පැහැදිලි කිරීමක් කරගත්තා නේද? නැද්ද? අපි ජනාධිපති ගැන කතා කරාද එදා? මට කවුරු හරි පොඩක් මතක් කරන්න. නැද්ද? මොකද කියන්නේ? මතක කෙනෙක් ඉන්නවද කවුරු හරි හරියටම පාඩම නවත්තපු දැන? ළමයට මතකත් නැද්ද? මං කියන එක ඇහෙනවද ඔයගොල්ලන්ට? ඇහෙනවද නේ? මං කියන එක ඇහෙනවද? ඔව් සර්. හරි අද තියෙන ජනාධිපති ධූරය ගැන තමයි. ඔව්. හරි ඔව් මගේ මතකේ හරි මම ඔයගොල්ලන්ගේ මතකේ නිවැරදි කියලා බලන්න කතා කරේ. මුල ටිකක් විතරයි කතා කරේ කියලා කියන්නේ. ඔව්. බයි. ඕගොල්ලන්ට සිග්නල් සමහර වෙලාවට මදිව මං කියන එක ඇහෙන්නේ නැද්ද කියලා දන්නේ නැහැ. ඒකයි මං ආයෙ නැවත ඇහුවේ. නැත්නම් මං අහපු එකට මොකද උච්චරක් දෙන්න කියලා ගියේ කියලා. හරි එතකොට 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේදී හඳුන්වා දුන්නු විශේෂම ආයතනය තමයි විධායක ජනාධිපති ක්‍රමය. මේ විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීලා 78 ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපතිවරයාට සහාය වීම සඳහා අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකුත් හැදුවා. ඕක තමයි 78 ව්‍යවස්ථාවේදී සිද්ධ වුණු දේ. හරිද? ජනාධිපතිවරයාට සහාය වීම සඳහා අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් ගොඩනැගුවා. එතකොට දැන් ජනාධිපතිවරයා තෝරා ගැනීම ආදී විධිවිධාන සකස් කරනකොට ජනාධිපති ධූරයේ ගරුත්වය ජනාධිපති ධූරයේ තත්වය සුරැකෙන පරිදි ජනාධිපති ධූරයේ තත්වය සුරැකෙන පරිදි එම විධිවිධාන සැලසුම් කරන්න පියවර අරගෙන තිබුණා. එතකොට දැන් විධායක ජනාධිපතිවරයා ලංකාවේ මුල් අවස්ථාවේදී මුල් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව වසර 5කට වතාවක් තමයි තෝරාගත යුතු උනේ. හරිද? මුල් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව වසර 5කට වතාවක් තෝරාගත යුතු වුණා ජනාධිපතිවරයා. වසර 6කට වතාවක්. වර්තමානයේ ජනාධිපතිගේ නිල කාලය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව වසර 5ක් දක්වා අඩු වුණා. ඒක වර්තමාන ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5යි. එතකොට
මුල් ව්‍යවස්ථාවේ වගේමයි වර්තමානයේදී ජනාධිපතිවරයාට එක පුද්ගලයෙකුට ජනාධිපති වශයෙන් පත් වෙලා කටයුතු කරන්න පුළුවන් වාර ගණන දෙකයි. එක් පුද්ගලයෙකුට ජනාධිපති වශයෙන් තේරීපත්ව කටයුතු කළ හැකි වාර ගණන දෙකයි. පැහැදිලිද? එතකොට දැන් ලංකාවේ ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී ජනාධිපතිවරයා තෝරා ගැනීම ගැන අවධානය යොමු කළාම අපි මතක මේ ඊට පෙර මතක තියාගන්න ජනාධිපතිවරයා රාජ්‍යයේත් ජාතියේත් ආණ්ඩුවේත් නායකයා වෙනවා. රාජ්‍යයේත් විධායකයේත් ආණ්ඩුවේත් නායකයා වෙනවා ජනාධිපතිවරයා. ඒතකොට ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳව කරන ලද කතා බහේදී අපි ඉස්සරහට කතා කරන්න ඕනි කාරණාවක් මේ ජනාධිපති තෝරාගන්නේ කෙසේද කියන ප්‍රශ්නය අපිට තිබුණා. ඒතකොට ජනාධිපති තෝරාගන්නේ කෙසේද කියන ප්‍රශ්නයේදී 1978 ව්‍යවස්ථාවේදී මේ කාරණා ඊටාම වැදගත් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ මහන් නිසා 1978 ව්‍යවස්ථාවේ ජනාධිපති තෝරා ගැනීම ගැන විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා. ඒ අනුව මේ ජනාධිපති වශයෙන් පත් කරගන්නා පුද්ගලයා පත් කරගන්නේ මුළු ලංකාවම එක ඡන්ද කොට්ටාසයක් ලෙස සලකා පවත්වනු ලබන මැතිවරණයකි. තේරුම් ගන්න ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ආදිය සිද්ධ වෙන්නේ මේ දැන් ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනකොට දැන් කලින් පැවතිච්ච ඡන්ද කොට්ටාස මත තමයි ඡන්ද ප්‍රතිඵල කියන්නේ. දැන් අපි හිතුවොත් රත්නපුර දිස්ත්‍රික්කය, රත්නපුර මැතිවරණ කොට්ටාසය, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ඔහොම ඡන්ද ප්‍රතිඵල කියනවා. හැබැයි ඡන්ද ප්‍රතිඵල කිව්වට ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද ප්‍රතිඵලය කියලා කියන්නේ මොකද්ද? මුළු රටේම අවසන් ප්‍රතිඵලය. ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද ප්‍රතිඵලය කියන්නේ මුළු රටේම අවසන් ප්‍රතිඵලය. හරිද? එතකොට අහනවා එතකොට අගමැතිවරයෙක් වෙන්න පුළුවන් කී පාරක්ද කියලා මම හිතන්නේ එහෙම අදහසක් වගේ අහන්නට. තප්පරයක් දෙන්න. අගමැති ලෙස පත් විය හැකි කී පාරක්ද කියලා. හරිද? අගමැති ලෙස පත් වෙන්න වාර ගණනක් මේ ඕනම වාර ගණනක් පත් වෙනවා. සිරිමා බණ්ඩාරනායක මැතිණිය පස් වතාවක් විතර පත් වුණා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයත් මම හිතන්නේ පස් වතාවක් විතර පත් වෙලා තියෙනවා. හය වතාවක්ද කොහෙද? එහෙම බාධාවක් නැහැ. අගමැති වශයෙන් ඕනෑම වාර ගණනක් පත් වෙන්න පුළුවන්. ඒක වෙනම කතා කරනවා අපි අග්‍රාමාත්‍යවරයා ගැන. දැන් කතා කරන ජනාධිපතිවරයා ගැන, අගමැතිවරයා ගැන මේ සටහන මිත්‍රීදී තියෙනවා අපිට අහු වෙනවා. ඒ නිසා ඒ ගැන අපි කතා කරනවා. දැන් මම කියන දේ හොඳින් තේරුම් ගන්න. ජනාධිපති තෝරා ගැනීමේ මැතිවරණයකදී සිදුවෙන වැදගත්ම දේ තමයි මුළු රටම තනි ඡන්ද කොට්ටාසයක් ලෙස සලකනවා. මුළු රටම තනි ඡන්ද කොට්ටාසයක් ලෙස සලකා ජනාධිපතිවරණය පැවැත්වෙන. එතකොට ජනාධිපති තෝරා ගැනීමේ මැතිවරණ ප්‍රතිඵලය කියලා කියන්නේ ජනාධිපතිවරණයකදී රටෙන්ම ලබාගත්තු අවසාන ප්‍රතිඵලය. ඔන්න එකක් අමතක තියාගන්න ඕන එකක්. හරිද? ජනාධිපතිවරණයේදී මුළු රටම තනි ඡන්ද කොට්ටාසයක් ලෙස සලකන බව. ඔයාලා මතක තියාගන්න ඕන එක දෙයක්. ඊළඟ එක ජනාධිපති වරණයේදී ජනාධිපති වරණ මැතිවරණයේදී අපි කියනවා ඒකට භාවිතා කරන ඡන්ද ක්‍රමය. ජනාධිපති මැතිවරණයේදී භාවිතා කරන මැතිවරණ ක්‍රමය අපි ඒකට කියනවා සමානුපාතික නියෝජන ක්‍රමයේ විකල්ප ඡන්ද. ඒ කියන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයේ මාරු කළ හැකි තනි ඡන්ද ක්‍රමයට සමාන. සමානුපාතික නියෝජන ක්‍රමයේ මාරු කළ හැකි තනි ඡන්ද ක්‍රමයට සමාන විකල්ප ඡන්ද ක්‍රමයක්. තේරුණාද? සමානුපාතික නියෝජන ක්‍රමයේ මාරු කළ හැකි තනි ඡන්ද ක්‍රමයට සමාන විකල්ප ඡන්ද ක්‍රමයක් තමයි භාවිතා කරන්නේ. තේරුණාද? මාරු කළ හැකි තනි ඡන්ද ක්‍රමයට සමාන විකල්ප මැතිවරණ ක්‍රමයකින් තමයි ජනාධිපති තෝරා ගැනීම සිද්ධ වෙනවා. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනි කාරණා දෙකක් තියෙනවා.
එකක් තමයි ලෝකයේ තියෙන ප්‍රධානම මැතිවරණ ක්‍රම දෙක තමයි සරල බහුතර ක්‍රමයයි සමානුපාතික ක්‍රමයයි. හරිද? ලෝකයේ තියෙන ප්‍රධානම මැතිවරණ ක්‍රම දෙක තමයි සරල බහුතර ක්‍රමයයි සමානුපාතික ක්‍රමයයි. එතකොට ජනාධිපතිවරණය මෙන්න මේ ක්‍රම දෙකකින් එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ. සරල බහුතර ක්‍රමයක් නෙමෙයි සමානුපාතික ක්‍රමයක් නෙමෙයි. එහිදී සමානුපාතික ක්‍රමයට සමානකම් දක්වන. සමානුපාතික ක්‍රමයේ තනිමාරු ක්‍රමයට සමානකම් දක්වන විකල්ප ඡන්ද ක්‍රමයක් තමයි පාවිච්චි කරන්න ඕන. මතක තියාගන්න ඕන කාරණා දෙකක් මම දැන් කිව්වා. එකක් දිවයිනම තනි ඡන්ද කොටාසයක් ලෙස සලකලා ඡන්දේ තියෙන බව. හරිද? දිවයිනම තනි මැතිවරණ කොටාසයක් ලෙස සලකා මැතිවරණය පැවැත්වීම. දෙවෙනි එක තමයි සමානුපාතික නියෝජන ක්‍රමයේ මාරු කළ හැකි තනි ඡන්ද ක්‍රමයට සමානකම් දක්වන විකල්ප ඡන්ද ක්‍රමයක් භාවිතා කිරීම. right? එතකොට ලංකාවේ ජනාධිපති වශයෙන් පත් වෙන්න. ලංකාවේ ජනාධිපති වශයෙන් පත් වෙන්න සම්පූර්ණ කළ යුතු සුදුසුකම් කිහිපයක් තියෙනවා. ඒ ටික ඔයාලගේ ටියුට් එකේ තියෙනවා. බලන්න වයස අවුරුදු 35 සම්පූර්ණ වීම. නේද? වයස අවුරුදු 35 සම්පූර්ණ වීම. මේවා ඉතාමත්ම වැදගත්. දෝෂාභියෝග චෝදනාවක් මගින් ජනාධිපති ධූරයෙන් ඉවත් නොකළ අයෙකු වීම. නේද? දෝෂාභියෝග චෝදනාවකින් ජනාධිපති ධූරයෙන් ඉවත් නොකළ අයෙකු වීම. ඊළඟ පූර්ව අවස්ථා දෙකකදී විධායක ජනාධිපති වශයෙන් කටයුතු නොකළ අයෙකු වීම. ඒ කියන්නේ ජනාධිපති වශයෙන් පත් වෙන්න පුළුවන් වාර ගණන අවස්ථා දෙක නිසා ඔව් සර් ටියුට් එකේ තියෙන 30 කියලාලු. 30 කියලා ටියුට් එකේ තියෙන්නේ. ඒක 35 කරගන්න. ඒ කියන්නේ මුලදී තිබුණේ මුල් ව්‍යවස්ථාවේ තිබුණේ 30යි කියලා. එතකොට නිල කාලය කීයක් තියෙන්නේ බලන්න 19 වෙනි සංශෝධනයට පෙර නිල කාලයේ වසර 6ක් වේ කියලා තියෙන්න ඕනේ. එතකොට අන්තිමට ජනාධිපති නිල කාලය වසර 5යි. හරිද? ඒකත් එහෙමනම් ටියුට් එකේ වැරදිද දන්නේ හරිද? එතකොට මේ ජනාධිපති දැන් 20 වෙනි සංශෝධනයෙන් මේ වයස වෙනස් කරපු බව මගේ මතකේ නෑ. ඒ නිසා 35 කියලා මම කියන්නේ. දැන් මම ගොඩන ව්‍යවස්ථාව වෙවලා තියෙනවනේ. ඒ ව්‍යවස්ථාවක් බලමු. දැන් මගේ ළඟ ඔව් සම් එක්ස්කියුස් මී මේ 30යි නේද දැන් වයස මේ 20 වෙනි සංශෝධනය. දාලා තියෙනවා මට ඒක මගේ මතකේ මම ආයෙසරක් ඒක තමයි මම බැලුවේ. ඔව් සර් 30යි දැන් ආයි. 30යි නේ. එහෙනම් ඒක වෙන්නද මම හදපු එක දාන්න නැති. මේ මගේ ළඟ තියෙන්නේ හදන්න කලින් එක වෙන්නේ නැති. ඔව් සර් අපිට 19 දී 19 සංශෝධනය අපි කරේ. ඔව් ඒ ටියුට් එක තමයි මගේ ළඟ තියෙන්නේ. හරි. එහෙනම් හරි thank you. මේ දැකනේ ගුරුන්ටත් වරදින්න පුළුවන්. මේ දැන් ටියුට් එකේ 30 කියලානේ තියෙන්නේ. ඔව් මම ඒක කියන්නම්කෝ. දැන් මෙහිමයි මුල් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබුණේ අවුරුදු 30යි කියලා. හරිද? මුල් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබුණේ අවුරුදු 30යි කියලා. ඊට පස්සේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මේක 35 කළා. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් 35 කළා. එතකොට 20 වෙනි සංශෝධනයෙන් නැවත මේක 30ක් කළා. තේරුණාද කියන්නකෝ? ඔන්න දැන් වෙච්ච විදිහ හිතන්නකෝ. දැන් එතකොට අපි මේ ඉන්නේ 20 වෙනි සංශෝධනය අනුවනේ. දැන් මේ පවතින දැන් අපේ රටේ සමහර දේවල් මේ එකම දේ දෙසරයක් සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. දැන් ඔය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව කියලා අපි ඉස්සරහට කතා කරනවා. පාර්ලිමේන්තු සභාව කියලා කතා කරනවා. මේ ඔක්කොම මේ මුලදී තිබිච්ච එකක් ආයි හදලා අන්න එහෙම දෙවතාවක් වෙච්ච වැඩ තියෙන. ඒ නිසා මතක තියාගන්න. එතකොට වයස අවුරුදු 30යි ඈ. වයස අවුරුදු 35යි කියලා තිබුණේ කවදාද? 19 වන සංශෝධනයේ. ඒතකොට 19 වන සංශෝධනයේදී මේ වයස 35 කළා. ආයි 20 වෙනි සංශෝධනයේදී 30 කළා. ඒත් මුල් ව්‍යවස්ථාවේදී 30යි. මුල් ව්‍යවස්ථාවේ 30යි 19 දී 35 කළා. 21 දී 20 දී ආයි 30 කළා. එහෙම මතක තියාගන්න ඕනේ. මේ මම හිතේ දිලක්ෂි නෑ කියලා මම දැන් දැක්කේ ඔයා ඉන්නවා. ඉන්නවා සර්. ඉස්සෙල්ලා හිටියද? මට පහට මෙන්න බැරි වුණා සර් මම පහට විතර ආවේ. ඔබ වෙලාවට ආවේ නැත්නම් මාරක් නෑ තාම. හොඳ වෙලාවට
හරි මේ 23 ළමයිගේ සමහර අය මටත් එවලා තිබ්බා මේ එකතු වෙන්න ආර එහෙමයි කියලා. මම ඔය සමහර ඔයාට එවුවා ඒ නම්බර්ස් එවලත් නෑ ළමයි සමහර අය. ඔව් සර් මට සර් ඔප්පු ටික මම මේ ඇඩ් කළා. තව ළමයි සමහර අය මට මැසේජ් දාලා මම ඒගොල්ලන්වත් ඇඩ් කළා. සර් ආයි එක ගෲප් එකට දාන්න ඕනද අර නෝට් එක? දාන්න වෙයි නේද? ඔව් සර් සමහර අය නම් මගෙන් ඉල්ලගත්ත නෝට් එක මම ගෲප් එකට තාම දැම්මේ නැහැ. තමක් නෑ. මේ අපි දැන් මේ 78 සටහන මේගොල්ලන්ට දාලා තියෙන්නේ. ඔව් සර් මම දාලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ මේ එහෙමනම් ඕගොල්ලෝ දැන් දිලක්ෂිගේ සටහනේ ඕගොල්ලන්ට එවන්නේ. ඒකෙත් තියෙන්නේ 35යි කියලා වෙන්නේ නැති මං හිතන්නේ. ඔව් සර් 19ටනේ අපි ඉගෙන ගත්තේ. ඔව්. නේද? එතකොට ඒකත් නිවැරදි කරගන්න ඕනේ. හරිද? ඔයගොල්ලෝ සටහන ලියාගෙන යද්දී මේ ඔයගලන්ට මොනවා හරි එහෙම ගැටෙන තැනක් ආවොත් ඊළඟ දවසේ අහන්න නැත්නම් සටහන දැන් ඔයගොල්ලෝගේ දැනුමේ පරිදි නිවැරදිව ලියා ගන්න ඕනේ. හරිද? මම දැන් අපි සටහන මේ දෙන්න තියෙන වෙලාව ගැන හිතලා ඔයගලන්ට සටහනක් කියවන්නේ. ඒ නිසා. එතකොට ඊළඟ සැරේ අපිට දැන් ඕනනම් දිලක්ෂිත සම්පත් ගහරකාගේ හරි නෝට් එකක් කතා කරලා ඉල්ල ගන්න පුළුවන් නේද? ඔව් සර් මම මේ සම්පත් මල්ලිගෙන් ඉල්ල ගන්නම් එකක් කියනවා. ඔව් එහෙම මේ ඊළඟ එක දානකොට ෂෙයා කරනකොට මොකක් හරි සටහනක් මේ අලුත් පන්ති කෙනකින් ෂෙයා කරමු ඒතොර හරිනේ. ඔව් සර් හා. ඔව් එහෙම කරමු ගැට. මං හිතන්නේ ඉස්සරහට එහෙම නැති වෙයි. ඉස්සරහට තියෙනවා නම් එහෙම ගැටුම් ඇති වෙන්නේ ඔය පළාත් සභා නෑ දැන් මේ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ගැන තියෙන ටික තමයි මූලික වශයෙන් අපි කතා කරේ. ඊට පස්සේ ගැටුමක් ඇති වෙන්නේ නෑ. ඒ නිසා ආර්ස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව. ඔව් අන්නේ ටික තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව, පාර්ලිමේන්තු සභාව ඒ ටික ඊට පස්සේ පත් වෙන විදිහ ඒ ටික. හරි. රයිට් මම ඒ ටික කියන්නම් කියද්දි නිවැරදි කරගන්න බලමු අපි. රයිට්. එතකොට මේ දෝෂාභියෝග චෝදනාවකින් ජනාධිපති ධූරයෙන් ඉවත් නොකළ කෙනෙක් වෙන්න ඕනේ. නේද? දෝෂාභියෝග චෝදනාවක් මගින් ජනාධිපති ධූරයෙන් ඉවත් නොකළ කෙනෙක් විය යුතුයි. ඊළඟට పూర్ව අවස්ථා දෙකකදී ජනාධිපති වශයෙන් කටයුතු නොකළ කෙනෙක් වෙන්න ඕනේ. තේරුණාද? పూర్ව අවස්ථා දෙකකදී ජනාධිපති වශයෙන් කටයුතු නොකළ කෙනෙක් වෙන්න ඕනේ. මොකද දැන් 18 වෙනි සංශෝධනයෙන් මේක මතක තියාගන්න නිකන් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කිව්වනේ ජනාධිපති වශයෙන් කටයුතු කරන්න පුළුවන් වාර ගණන සීමාවක් නැහැ කියන. නේද? ජනාධිපති වශයෙන් කටයුතු කළ හැකි වාර ගණනේ සීමාවක් නැහැ කියලා 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කිව්වා. ඒක 19 මොකද කරේ දෙක කළා. ආයිසර මුල් ව්‍යවස්ථාවේ තත්ත්වය ගෙනා. 20 දිත් ඒක වෙනසක් නැහැ. ඒ නිසා දැන් වර්තමානයේ ජනාධිපතිවරයෙකුට තරඟ කළ හැකි කියන්නේ ජනාධිපති වශයෙන් කටයුතු කළ හැකි වාර ගණන වාර දෙකයි. තේරුණාද? ජනාධිපති වශයෙන් කටයුතු කළ හැකි වාර ගන්න එක්කෙනෙකුට දෙකයි. ඒ නිසා పూర్ව අවස්ථා දෙකකදී ජනාධිපති වශයෙන් කටයුතු නොකළ කෙනෙක් වෙන්න ඕනේ. එතකොට මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න තියෙන අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරන්න ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වීම සඳහා තිබිය යුතු අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කළ යුතුයි. එතකොට දැන් මෙන්න මේ තත්ත්වයන් සපූර්ණ කෙනෙකුට ජනාධිපති වර්ණයට තරඟ කළ හැකි ආකාර දෙකක් තිබෙනවා කියලා ටියුට් එකේ ලියලා ඇති. තේරුණාද? බලන්න ටියුට් එකේ තියෙනවා පිටු අංකය 7 නේද? පිටු අංකය 7. එතකොට මේ ජනාධිපතිවරයෙකුට ජනාධිපති වර්ණයේදී ජනාධිපති අපේක්ෂකයෙකුට තරඟ කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීම. හරිද? පිළිගත්තු දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීම. අනිත් එක තමයි ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීම. එනවාද? පිළිගත්තු දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙක් ලෙස තරඟ කරන්න පුළුවන්. එක්කෝ එහෙම නැත්නම් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන්න පුළුවන්. පැහැදිලිද? එතකොට දැන් මේ පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙක් කියන්නේ කොහොමද දන්නවද? මැතිවරණ දෙපාර්තමේන්තුවේ පිළිගත්තු පක්ෂයක අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීම.
හරි මැතිවරණ දෙපාර්තමේන්තුවේ පිළිගත්තු දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන්න පුළුවන්. එතකොට ඒකේ පිළිගත් කියන අදහසේ තේරුම මේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙච්ච පක්ෂයක අපේක්ෂකයෙක් ලෙස තරඟ කිරීම. එතකොට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කරනවා පක්ෂයක් නෑ. ඔහු තනියෙන් තමන්ගේ නමින් තරඟ කරන ජනාධිපතිවරණය සඳහා. හරිද? එතකොට මතක තියාගන්න ස්වාධීනව තරඟ කරන්නේ නම් ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරඟ කරන්නේ නම් අර අපි කලින් සඳහන් කළ සුදුසුකම් වලට අමතරව හරිද කලින් සඳහන් කළ සුදුසුකම් වලට අමතරව තවත් සුදුසුකමක් සම්පූර්ණ කරන්න ඕන. ඒ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ අයෙකු හෝ දැනට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන අයෙකු හෝ විය යුතුයි. පැහැදිලිවද කියපු දේ? ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන්න නම් ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන්න නම් කොහොමද වෙන්න ඕනි? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කළ කෙනෙකු හෝ කටයුතු කරපු කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ අර තහවුරු කරගන්නවා ස්වාධීනව තරඟ කරනකොට මෙයා මන්ත්‍රීවරයෙක් වශයෙන් පත් වෙලා ඉන්නවා නම් හෝ පත් වෙලා හිටියා නම් ඒ සුදුසුකම් ටික සම්පූර්ණයි. එතකොට ඒ කියන්නේ මන්ත්‍රීවරයෙක් වෙන්න ඕනේ මූලික සුදුසුකම් ටික ඒ තහවුරුව සඳහා තමයි. එතකොට පිළිගත්තු දේශපාලන පක්ෂයකින් තරඟ කරනවා නම් ඒ වමනාව නැහැ. මොකද්ද? මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කළ කෙනෙකු හෝ කටයුතු කරන කෙනෙක් කියන එක මේ පක්ෂ අපේක්ෂකයෙක් ලෙස තරඟ කරන්නේ නම් අදාළ නැහැ. හරිද? හැබැයි ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන්නේ නම් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙක් නැතුව ස්වාධීනව තරඟ කරන විට අර කියන සුදුසුකම සපුරන්න ඕනේ. මොකද්ද? මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කළ කෙනෙක් හෝ දැනට කටයුතු කරන කෙනෙක් වෙන්න ඕනේ කියන්නේ. ඔන්න සුදුසුකම් ටික පැහැදිලිද හැමෝටම? තේරුම් ගත්තද? තප්පරයකට දෙන්න. හරිද? මං හිතන්නේ පැහැදිලි ඇති. ඔබට සුදුසුකම් ටික මොනවද කියලා. හරිද? ඊට පස්සේ දැන් ජනාධිපති වරණය පිළිබඳ විධිවිධාන ටික අපි සලකන්න ඕන. ජනාධිපති වරණය පිළිබඳ විධිවිධාන වලට කලින් බලන්න ලංකාවේ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය විධිවිධාන පාර්ලිමේන්තුව විසින් සම්මත කොට තිබේ. ඒ කියන්නේ ජනාධිපතිවරණය සම්බන්ධ විධිවිධාන පාර්ලිමේන්තුව විසින් සම්මත කරලා තියෙනවා. ව්‍යවස්ථාවේ මුලින්ම සඳහන් වූයේ මම මේ කියන්නේ පිටුවංකය 7 ටියුට් එකේ හිස්තැනක් තියෙන නිසා මුලින්ම සඳහන් වූයේ ජනාධිපතිවරයාගේ දෝර කාලය නිමා වීමට පෙර මාසයකට නොඅඩු සහ මාස 2කට නොවැඩි කාල සීමාවක් තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි. තේරුණාද? මාසයකට නොඅඩු මාස 2කට නොවැඩි කාලයක් තුළ ජනාධිපතිවරණය තියන්න කියන මුල් ව්‍යවස්ථාවේ තිබුණා. තේරුණාද? දැන් ඒ කියන්නේ ජනාධිපතිවරණයෙන් අපි කියමු ජනාධිපතිගේ නිල කාලේ නිමා වෙන්න. ජනාධිපතිගේ නිල කාලේ නිමා වෙන්න තියන්නේ උදාහරණයක් මම කියන්නේ අපි හිතමුකෝ 2021 දෙසැම්බර් කියලා. අපි හිතමු 2021 නැත්නම් 22 කියන්නේ 22 ජනවාරි 1 වෙනිදා. ඔන්න උදාහරණයක් මම කියන්නේ 22 ජනවාරි 1 වෙනිදා තමයි ජනාධිපති නිල කාලේ නිමා වෙන්න තියෙන්නේ. එතකොට මාසයකට නොඅඩු කාලයක් තුල ඒ කියන්නේ මාසයකට අන්තිම මාසේ ඉන්න බෑ යාට. එතකොට ජනවාරි 1 වෙනිදා නම් යාගේ නිල කාලේ නිමා වෙන්නේ දෙසැම්බර් 1 වෙනිදාට පෙර ජනාධිපතිවරණය තියන්න ඕන. මාස 2කට නොවැඩි කියන්නේ අපි කියන්නකෝ නොවැම්බර් 1 වෙනිදාට කලින් වෙන්නත් බෑ කියලායි තිබුණේ. මාස 2කට නොවැඩි කියන එකේ තේරුම ඒක. එතකොට දැන් මාසයකට නොඅඩු නම් දෙසැම්බර් 1 වෙනිදාට පෙර වෙන්න ඕන. ඊට පස්සේ නොවැම්බර් 1 වෙනිදාට පස්සේ වෙනවා. ඒ කියන්නේ නොවැම්බර් මාසය ඇතුළත වගේ
තියන්න ඕන. හරිද? එතකොට දැන් මේ විධිවිධානය දැන් ගොඩාක් පාවිච්චි වෙන්නේ නැහැ. මේ විධිවිධානය පාවිච්චි වෙන්නේ නැහැ. මෙතන ටියුට් එකේ හිස්තනක් තියෙනවා. ඇයි ඒ හිස්තනක් තියෙන්නේ කියලාත් පැහැදිලි කරන්න ඕනි. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව දැන් අතරම තුන්වෙනි සංශෝධනය කියන එකත් අපි අමතක කරලා දාමුකෝ. දැනට පාවිච්චි වෙන විදිහ තමයි මම ඒක ඔයගොල්ලන්ට කියන්නම්. පළමුවැනි දූර කාලය ගත කරන ජනාධිපතිවරයෙකුට තමන්ගේ මුල් වසර 4 ඉක්ම ගිය පසු ජනාධිපතිවරණයක් කැඳව ගන්න පුළුවන්. හරිද? මුල් වසර 4 ඉක්ම ගියාම කැඳවන්න පුළුවන් එතකොට මේ අපි හිතන්නකෝ දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කියලා. දැන් එතකොට ඔහු ජනාධිපති වුණේ 2019 නේ. නේද? 19 නේ. එතකොට 2020 21 22 23 වෙනකොට ඔන්න අවුරුදු 4යි. ඊට පස්සේ ඔහුට නැවත ජනාධිපතිවරණයක් තියාගන්න පුළුවන්. ජනාධිපතිවරණයක් තිබ්බහම වෙන්නේ ඒ ජනාධිපතිවරණයෙන් ඔහු ජයග්‍රහණය කළහොත් අර මුල් දූර කාලයේ ඉතුරු කාල සීමාවත් එතෙන් සිට නව කාල සීමාවක දූර කාලයක් හිමි වෙනවා. කියන්නේ දැන් අපි හිතනකො දැන් අවුරුදු 4ක් ගිහලා ජනාධිපතිවරණය තිබ්බා කියලා. අවුරුදු 4ක් ගිහලා ජනාධිපතිවරණය තිබ්බහම අපි හිතනවා ඉඳපු ජනාධිපති දිනුවා කියලා. දිනුවාම ඔහුගේ මුල් කාලයේ වසරක් ඉතුරුලා තියෙනවනේ. ඒ වසරක කාලයත් ඒක ගත කළා එතෙන් සිට තවත් අවුරුදු 5කුත් තියෙනවා. දැන් කලින් නම් තිබුණේ අවුරුදු 4කින් තිබ්බොත් එතෙන් ඒ මුල කාලය අපි කියමුකෝ අවුරුදු 2ක් තිබුණානේ. එතකොට 6ක් නේ තිබුණේ. මුල් දෙකමත් ගත කළා තව 6කුත් තියෙනවා. එහෙමයි තිබුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එහෙමයි. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මුලින්ම 78 ව්‍යවස්ථාව යටතේ ජනාධිපති වුණා. හරිද? ජනාධිපතිවරණයක් තිබෙන්නේ නැහැ. දැන් 78 දී ජනාධිපති වුණාට පස්සේ අවුරුදු 6කට නම් පත් වෙන්නේ ඔහු තියන්නේ 84 දිනේ. 84 තමයි ජනාධිපති වෙන්නේ. ඒ වුණා 82 ජනාධිපතිවරණයක් තිබ්බා. අවුරුදු 4කින්. තියලා එතෙන් සිට නැවත අවුරුදු 6ක් ඔහු හිටියා. ජේ.ආර්. හැබැයි අවුරුදු 89 වෙනකොට ගියා. හරිද? ඊට පස්සේ චන්දිකත් එහෙමම කළා. චන්දිකත් කලේ 93 ජනාධිපති වෙලා 99 ජනාධිපතිවරණයක් තිබ්බා. 99 ජනාධිපතිවරණයක් තියලා ඊට පස්සේ 2005 වෙනකන් හිටියා. මහින්ද රාජපක්ෂ මහත්තයත් එහෙම කළා. මහින්ද රාජපක්ෂ මහත්තයා හැබැයි දෙවෙනි වතාවේදී මොකද වුණේ? වැඩිපුර කල් 18 වෙනි සංශෝධනයේත් ගෙනහල්ලා දෙවෙනි වතාවේදී තියලා පෙරදුනා. පෙරදුනන් ගෙදර යන්න. පෙරදුනම අර මුළු ඉතුරු කාලය කියලා හිමි වෙන්නේ. කලින් ජනාධිපතිවරණයක් කෝල් කළාම එයා පෙරදුනොත් දූරේ ඉන්නේ කෙනා. එතකොට අර මුල ඉඳපු මුල නිල කාලේ තව අවුරුද්දක් ඉතුරුලා තිබ්බ මට කියලා එහෙම ඉන්න බෑ. පෙරදිච්ච ගමන් යන්න ඕනේ. දිනුවොත් තමයි අර chance එක තියෙන්නේ. හරිද? එතකොට ඔන්න ජනාධිපතිවරණයේදී ඒ ටික වැදගත් වෙනවා. ඊට පස්සේ බලන්න ජනාධිපතිවරණයේදී භාවිත කරනුයේ සමානුපාතික නියෝජන ක්‍රමයේ තනිමාරු ඡන්ද ක්‍රමය. නැත්නම් STV කියලා කියනවා සමානකම් දක්වන ඡන්ද ක්‍රමයක. මුළු දිවයිනම එක් ඡන්ද කොට්ටාසයක් වශයෙන් සලකා මෙම තෝරා ගැනීම සිදු කරයි. හරිද? මුළු දිවයිනම එක් ඡන්ද කොට්ටාසයක් ලෙස සලකලා තමයි තෝරා ගැනීම සිද්ධ කරන්න කියලා. එකක් ගහගන්න ඒකට හැමෝම
හරි. දැන් හොඳින් අහගන්න ඕනේ හැමෝම. මට පුංචි වෙලාවක් දෙන්න මේ ස්ක්‍රීන් මම මේ ස්ක්‍රීන් එක කියන්නේ මේ වයිට් බෝඩ් එක ෂෙයා කරන්න පුළුවන්ද කියලා බලමු. මෙදත් මේක බැරි වුණා ෂෙයා කරන්න බලමු උත්සාහයක් කරගෙන. right. දැන් ජනාධිපති වරණයේදී ඉදිරිපත් වෙන අපේක්ෂකයන් සංඛ්‍යාව අනුව මම මේ ලියනේ වයිචර පැහැදිලි උනේ නැත්තම් ගණන් ගන්න එපා. මේ වයිට් බෝඩ් එකේ ලියන්න බෑ හරි අමාරුයි. හරිද? දැන් ජනාධිපති වරණයේදී එක අපේක්ෂකයෙක් විතරක් ඉදිරිපත් වන්නේ නම් ජනාධිපති වරණයේදී එක අපේක්ෂකයෙක් විතරක් ඉදිරිපත් වන්නේ නම් මොකද වෙන්නේ? එයා එකපාරටම ජනාධිපති වෙනවා. ගැටලුවක් නැහැ. ජනාධිපති වරණයේදී අපේක්ෂකයෝ දෙන්නෙක් පමණක් ඉදිරිපත් වන්නේ නම් ඔන්න ඊළඟට තියෙන ප්‍රශ්නය. හරිද? ජනාධිපති වරණයේදී අපේක්ෂකයෝ දෙන්නෙක් පමණක් ඉදිරිපත් වන්නේ නම් මොකද වෙන්නේ? දෙන්නෙක් විතරක් ඉදිරිපත් වන්නේ නම් ජනාධිපති වරණයේදී ඡන්ද දායකයාට තියෙනවා ඡන්ද දෙකක්. මම ඡන්ද කියන එකට මෙහෙම දාන්න නැත්තම් මම කතිරයක් දාන්නම්කෝ ඈ. ඡන්ද දායකයාට ඡන්ද දෙකක් තියෙනවා. අපේක්ෂකයෝ දෙන්නෙක් ඉදිරිපත් වෙනවා එකයි. මටයි වැරදුනේ. තප්පරයක් ඉන්න. හරිද? දෙන්නෙක් පමණක් ඉදිරිපත් වෙනවා නම් ඡන්ද දායකයාට තියෙන ඡන්ද කීයද? එකයි. අපේක්ෂකයෝ 3 දෙනෙක් පමණක් ඉදිරිපත් වෙනවා නම් 3 දෙනෙක් පමණක් ඉදිරිපත් වෙනවා නම් ඡන්ද දායකයාට තියෙනවා ඡන්ද දෙකක්. අපේක්ෂකයෝ 4 දෙනෙක් හෝ ඊට වැඩි ඕනෑම අවස්ථාවකදී ඡන්ද දායකයාට තියෙනවා ඡන්ද 3ක්. පැහැදිලිද? දැන් ඔන්න ජනාධිපති වරණයේදී ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ විධිවිධාන සලකා බලනකොට හරිද? ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ විධිවිධාන සලකා බලනකොට ජනාධිපති වරණයේදී අපේක්ෂකයෝ එක්කෙනෙක් විතරක් තරඟ කරනවා නම් ගැටලුවක් ඇත්තෙම නැහෙනේ. දෙන්නෙක් විතරක් තරඟ කරනවා නම් එක ඡන්දයක් තියෙනවා. හරිද? දෙන්නෙක් විතරක් තරඟ කරනවා එක ඡන්දයක් තියෙනවා. පැහැදිලිද? එතකොට ඒක ඔටෝමැටිකලි ඉරේස් වෙනවා. හරිද? එතකොට අපේක්ෂකයෝ දෙන්නෙක් විතරක් තරම් මේක හොඳට අහගන්න. අපේක්ෂකයෝ දෙන්නෙක් විතරක් තරම් කරන වෙලාවක දැන් අපි එතනදී හිතන්න තියෙන්නේ මෙච්චරයි. අපේක්ෂකයෝ දෙන්නෙක් විතරක් තරම් කරනවා නම් දෙන්නයි නම් තරඟ කරන්නේ කවුරු හරි එක්කෙනෙක් 150ට වඩා ගන්නවනේ. කවුරු හරි එක්කෙනෙක් වැඩි ඡන්ද ගන්නවා. එතකොට වැඩි ඡන්ද ගත්තු එක්කෙනා මොකද වෙන්නේ? ජනාධිපතිවරයා වෙනවා. පැහැදිලිද? තේරුණාද? තප්පරයක් දෙන්න. හරිද? එතකොට දෙන්නෙක් විතරක් තරඟ කරනවා නම් පැහැදිලිනේ වෙන දේ. දෙන්නෙක් විතරක් තරඟ කරනකොට මොකද වෙන්නේ? අපි කියන්නකෝ එක්කෙනෙක් කවුරු හරි එක්කෙනෙක් 150ට වැඩි ගත්තොත් අපි කියමු 151ක් ගත්තා කියලා. 50 ගණන් ගත්තා කියලා. කවුරු හරි එක්කෙනෙක් 150 සීමාව ඉක්මවා ඡන්ද ගත්තොත් මොකද වෙන්නේ? එයා ජනාධිපති වෙනවා. හරිද? දැන් ඒක ඒ අවස්ථාව පැහැදිලි.
ඊට පස්සේ අපේක්ෂකයෝ 3 දෙනෙක් විතරක් තරඟ කරන වෙලාවකදී 3 දෙනෙක් පමණක් තරඟ කරන වෙලාවකදී මොකද වෙන්නේ 1 2 3 කියලා අපේක්ෂක 3 දෙනෙක් ඉන්නේ. තේරුණාද? දැන් අපි කියමුකෝ මෙතන මං නිකන් හිතන්නම් අපේක්ෂක 3 දෙනෙක් විතරක් තරඟ කරනවා කියලා. අපි කියමුකෝ A කියලා. පළවෙනි අපේක්ෂකයා A, දෙවෙනි අපේක්ෂකයා B, තුන්වෙනි අපේක්ෂකයා C කියලා. දැන් ඔන්න A B කියලා අපේක්ෂකයෝ 3 දෙනෙක් ඉන්නේ. මේ 3 දෙනාගෙන් අපි හිතමු ඡන්ද නිකන් අපි දල වශයෙන් හිතමුකෝ ජනාධිපතිවරණයේදී පාවිච්චි වුණා ඡන්ද 10000ක් කියලා. sorry මේ ඉලක්කම් ගැන හිතන්න එපා මේ මම මවුස් එකෙන් ලියන හින්දා මෙහෙම වෙන්නේ. ඡන්ද 10000යි. මෙහි 10000න් අපි හිතමු ඡන්ද ගන්නවා එක්කෙනෙක් 4000ක්. 4000ක්. එක්කෙනෙක් ගන්නවා 3000ක්. හරි? අපි කියමු 3500ක් කියන්නේ. මෙයා ගන්නවා 2500. හරිද? ඔන්න එක අවස්ථාව. දැන් මේ මෙතන කවුරුවත් 150ක් අරගෙන නැහැ. හරිද? කවුරුවත් 150ක් කරන්නේ නැහනේ. දැන් කවුරු හරි 150ක් ගත්තා නම් ඔහු ජනාධිපති වෙනවා. 150ක් අරගෙන නැති හින්දා කරන්නේ වැඩි ඡන්ද ගත්තු දෙදෙනා තරඟයේ තබාගෙන හරිද? වැඩි ඡන්ද ගත්තු දෙදෙනා තරඟයේ තියාගෙන ඉතුරු එක්කෙනා ඉවත් කරනවා. ඔන්න ඉවත් කළා. ඉවත් කරලා ඉවත් කරපු පුද්ගලයාගේ ඡන්ද පත්‍රිකාවල දෙවෙනි මනාප ගණන් කරලා ඒවා මේගොල්ලන්ට ලකුණු වෙලා තිබේ නම් ඒ අයගේ මුල් ඡන්දවලට දෙවෙනි මනාප එකතු කරනවා. අපි හිතමු මෙයා ගන්නවා දෙවෙනි මනාප මේ 2500න් 1500ක් හරි 1500ක් ගන්නවා කියලා අපි හිතමුකෝ. මෙයා ගන්නවා 1000ක්. මම මේ උදාහරණය මේට වඩා වෙනස් වෙන්න පුළුවන්. මෙයා 1000ක් ගන්නවා. තේරුණාද? 1000ක් ගත්තම එතකොට මෙයා 5500ක් ගන්නවනේ. මෙයා 4500. එතකොට මෙන්න මෙයා ජනා හරි හරි බලමු මේක මේ මගේ අතින් මොකක් හරි ඒ ගැන හිතන්න එපා මේකේ මේ පෙන්සිල් එකේ මගේ සිලෙක්ෂන් එකේ මොකක් හරි වැරද්දක් තියෙන්නේ බලමු අපි හිතමු අපේක්ෂකයෝ 4 දෙනෙක් ඉන්නවා කියලා අපි උපකල්පනය කරමු මේ වගේ මෙහෙම මේක මේ හරියට කෙලින් අඳින්න බැරි ප්‍රශ්නයක් තියෙනවා මේ මවුස් එකෙන් අඳිනකොට ඔන්න අපේක්ෂකයෝ 4 දෙනෙක් ඉන්නවා දැන් අපේක්ෂකයෝ අපි කියමුකෝ ABCD කියලා හරි අපේ දුව ලියනවා වගේ තමයි දැන් ලියවෙන්නේ මගේ අතින් එතකොට දැන්
මෙතන තියෙන ඒගොල්ලන්ගේ ලකුණු මොනවා හරි සලකුණු. හරිද? ඒගොල්ලන්ගේ සලකුණු තමයි මෙතන තියෙන්නේ. මෙතන ඒ කියන්නේ මෙතන මෙන්න මේ කොටුව ගැන හිතන්න එපා ඔයගොල්ලෝ. මේ කොටුවේ තියෙන ඒගොල්ලන්ගේ සලකුණු ගැන. හරි? මේ ටික හරි මොනවා හරි තියෙනවා කියලා කියන්නකෝ. ඔය අලියා මොනවාද ටෙලිෆෝන් එක අරම ඔක්කොම තියෙන මෙතන. ඊට පස්සේ ජනාධිපති වර්ණයේදී අපිට පුළුවන්කම තියෙන්නේ අපි කැමති අපේක්ෂකයෙකුට මුල් ඡන්දය දෙන්න. අපි කැමති අපේක්ෂකයෙකුට පළවෙනි ඡන්දය දෙන්න පුළුවන්. අපි හිතමු අපි කැමති B ට කියලා. B ට අංක 1 දාන්න පුළුවන්. 1 දාන්න නැත්නම් කතරේ දාන්න පුළුවන්. හැබැයි අපේ දෙවෙනි මනාපය හා තුන්වෙනි මනාපය කියන එක නම් අනිවාර්යයෙන්ම අංක 2 හා 3 කියන ඉලක්කම් තමයි යොදන්න වෙන්නේ. හරිද? අපි හිතමුකෝ දෙවෙනි මනාපය මෙයාට දෙන්න පුළුවන්. තුන්වෙනි මනාපය මෙයාට දෙන්න පුළුවන් කියලා උදාහරණයක් විදිහට. කාට හරි අපේක්ෂකයෙකුට හිතුනොත් දෙවෙනි තුන්වෙනි කියන්නේ ඡන්ද දායකයෙකුට දෙවෙනි තුන්වෙනි මනාපයක් දෙන්නේ නැතුව පළවෙනි ඡන්දෙ විතරක් දෙන්නත් පුළුවන්. දැන් මම කිව්වේ ඡන්ද ගණන් කරනකොට මුලින්ම ගණන් කරන්නේ මෙන්න මේ පළවෙනි ඡන්ද. මෙන්න මේවා තමයි ගණන් කරගෙන යන්නේ. හරිද? දැන් පළවෙනි ඡන්ද ගණන් කරනවා. පළවෙනි ඡන්ද ගණන් කරනවා. දැන් මෙතන B ට වැටලා තියෙන හින්දා දැන් මෙහෙම ගණන් කරලා ඊළඟට ඡන්ද ගාන ගොනු කළාට පස්සේ දැන් අපි හිතමු මේ 4 දෙනෙක් ඉන්න වෙලාවක් කියලා. කවුරු හරි එක්කෙනෙක් 50% ඡන්ද ටික ඉක්මවලා ඡන්ද අරන් තියෙනවනේ. හරිද? 50% ඡන්ද ටික ඉක්මවලා ඡන්ද අරන් තියෙනවා නම් කවුරු හරි කෙනෙක්. අන්න එයා ජනාධිපති වෙනවා. හරිද? තේරුණා කියන්නකෝ. කවුරු හරි 50% ඡන්ද ඉක්මවලා ඡන්ද අරන් තියෙනවා නම් එයා ජනාධිපති වෙනවා. පැහැදිලිද? එතකොට නමුත් කවුරුවත් 50%ක් අරගෙන නැත්තම් එතකොට කරන්න බෑනේ. එතකොට 50%ක් කරන්නේ නැත්තම් කරලා මෙතන අපි හිතමුකෝ 4 දෙනෙක් ඉන්නවා කියලා 4 දෙනෙක් ඊට වැඩි ඕන සංඛ්‍යාවක් ඉන්නකොට කරන්නේ මේ ඉතුරු කට්ටිය අයින් කරලා පළවෙනි දෙන්න තරඟේ තියාගන්න. පළවෙනි දෙන්න තරඟයේ තියාගෙන ඉවත් කරපු අයගේ ඡන්ද පත්‍රිකාවල දැන් මෙතන මේ අපි හිතමුකෝ CD ඉවත් කළා කියලා C ගේ හා D ගේ ඡන්ද පත්‍රිකාවල දැන් C ගේ හා D ගේ ඡන්ද පත්‍රිකා කියලා කියන්නේ C ට හරි D ට හරි පළවෙනි මනාපේ ගහපු ඒව. හරිද? පැහැදිලිද කියන්නකෝ දැන් මම ස්ක්‍රීන් එකකින් අවුට් වෙන්න නැත්නම් මේක පැහැදිලි කරන්න බැරි වෙනවා. මෙහෙමයි කරන්නේ. මේක අද ටිකක් ඔයගොල්ලන් මේ බ්ලැක් බෝඩ් එකක් පාවිච්චි කරන්න බැරි එක හරි පාඩුයි. මේ ඔව් දැන් මේ අහනවා දැන් මේක සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයක් 50%ක් ඉක්මවලා ගන්න පුළුවන් එක අපේක්ෂකෙකුට විතරද කියලා මොකද කියන්නේ මගෙන් අහනවා 50%ක් ඉක්මවලා ඡන්ද ගන්න පුළුවන් එක්කෙනෙකුට විතරද කියලා මොකද කියන්නේ කවුරු හරි එක්කෙනෙක් කියන්න බලන්න 50%ක් ඉක්මවලා ඡන්ද ගන්න පුළුවන් එක්කෙනෙකුට විතරද කියලා මගෙන් අහනවා හරි right very good 50%ක් වල දෙන්නේ කොහොමද ගන්නෙ 50% කියන්නේ 100යිනේ ඔක්කොම තියෙන්නේ ළමයෝ ඔක්කොම තියෙන්නේ 100යි එතකොට ඒකෙන් 50%ක් ඉක්මවල ගත්තොත් හරිද අර කොහොමත් එක්කෙනෙක් 50%ක් ගත්තොත් ඊට වඩා ඔව් ඉතින් ඒ කියන්නේ 50%ක් ගත්තට පස්සේ ආයෙන්න බෑනේ 50% ඒවා දැන් ඔක්කොම තියෙන්නේ 100යි නම් කවුරු හරි එක්කෙනෙක් 55ක් ගත්තා කියලා හිතන්න ඉතුරු වෙන්නේ 45යිනේ පැහැදිලිනේ මම කියන එක රයිට් ඒක කියන්නේ තර්ක කරන්න දෙයක් නෑ දැන් තියෙන ප්‍රශ්නේ මෙහෙමයි ලංකාවේ පැවතිච්ච හැම ජනාධිපති වර්ණයකදීම ලංකාවේ මෙතෙක් පැවතුණු සෑම ජනාධිපති වර්ණයකදීම කවුරු හෝ අපේක්ෂකෙක් 50% ඉක්මවල ඡන්ද අරන් තියෙනවා තේරුණාද කියපු එක මෙතෙක් පැවතුණු සෑම ජනාධිපති වර්ණයකදීම කවුරු හෝ අපේක්ෂකෙක් 50% ඉක්මවල ඡන්ද අරගෙන තියෙනවා තේරුණාද කියපු එක right එතකොට දැන් ගන්න බැරි වුණොත් දැන් ලංකාවේ තාම මේ අවස්ථාව ආවේ නෑ ගන්න බැරි වුණොත් කරන වැඩේ තමයි මම මේ කියන්නේ 50% ගන්න බැරි වුණොත් කරන්නේ
මුල් අපේක්ෂකයෝ දෙන්න තරගේ මුල් කියන්නේ මේ ඔය AB කියන දෙන්නම නෙමෙයි. කවුරු හරි වැඩි ඡන්දගත්තු දෙන්න. වැඩි ඡන්දගත්තු අපේක්ෂකයන් දෙදෙනා තරඟයේ දෙවෙනි වටයට තියාගන්න. තියාගෙන අනෙක් අපේක්ෂකයෙකුට ඉවත් කරනවා. ඉවත් කරනවා කියන එකේ තේරුම තමයි දැන් අපි ඉවත් කරපු ඡන්ද පත්‍රිකාවක් ගැන හිතන්නකෝ. ඉවත් කරනවා කියන්නේ ඒ අපි කියමුකෝ AB කියලා ඉතුරුනේ. ඉවත් කරනවා කියන එකේ තේරුම තමයි Aට හරි Bට හරි ඡන්දේ නොදී වෙන කෙනෙකුට දුන්නු ඡන්ද පත්‍රිකාව. හරිද? ඉවත් කරන්න පුළුවන් නේ. ඉවත් කරපු ඡන්දය. එතකොට කරන්නේ අර ඉවත් කරපු ඡන්ද අපේක්ෂකයන්ගේ පත්‍රිකා ඒ කියන්නේ ඡන්ද ටික තියෙනවනේ. ඒ ඡන්ද ටිකේ බලනවා දෙවෙනි මනාපේ කාටද දාලා තියෙන්නේ කියලා. හරිද? ඒ ඡන්ද ටිකේ බලනවා දෙවෙනි මනාපේ කාටද ලකුණු කරලා තියෙන්නේ කියලා. ඒ ඡන්ද ටිකේ දෙවෙනි මනාප ලකුණු කරලා තියෙනවා නම් තරඟේ ඉන්න කෙනෙකුට. තේරුණාද? දෙවෙනි මනාපේ තරඟේ ඉන්න කෙනෙකුට ලකුණු කරලා තියෙනවා නම් මොකද කරන්නේ? එයාට එකතු කරනවා ඒ ඡන්ද. හරිද? දැන් දෙවෙනි මනාප ටික එකතු කළාට පස්සේ බලනවා 150ක් අරන් තියෙනවද කියලා. දෙවෙනි මනාප ටික එකතු කළාට පස්සේ 150ක් අරගෙන නැත්තම් මොකද කරන්නේ? එතනදී ඉතුරු වෙනවනේ තුන්වෙනි මනාප ටික. තුන්වෙනි මනාප ගණන් කරලා ජනාධිපති තෝරනවා. දැන් මේක මම එහෙම කිව්වට පැහැදිලි නෑ. හැමෝම ගන්නකො පොඩි කොලයක් පෑනක් මේ ලියන්න පුළුවන් එකක්. මම කියන උදාහරණයක් මම පෙන්නන්න ඔයගලන්ට. කොල අපි මේක අද මේක තේරුම් ගන්න ඕනේ ඒකයි. right කොලයක් පෑනක් ගන්න අරගෙන ලියා ගන්නකො මෙහෙම ජනාධිපති වරණය දැන් වෙනම නෙමෙයි මේක පාඩමට අදාළ නෑ පැහැදිලි කරගන්නේ. ජනාධිපති වරණයේදී දෙන ලද මුළු ඡන්ද සංඛ්‍යාව ජනාධිපති වරණයේදී දෙන ලද මුළු ඡන්ද සංඛ්‍යාව අපි හිතමු 25000යි. දෙන ලද මුළු ඡන්ද සංඛ්‍යාව 25000යි. කියලා. දෙන ලද මුළු ඡන්ද සංඛ්‍යාව 25000යි. ඊට පස්සේ ලියා ගන්න ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3000යි. ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 3000යි. හරිද? එතන 5000යි කියලාම ලියා ගන්න ඕකම නැහැ. ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 5000යි. හරිද? එතකොට ඉතුරු වෙන්නේ මොනවද? දෙන ලද වළංගු ඡන්ද සංඛ්‍යාව 20000යි. දෙන ලද වළංගු ඡන්ද සංඛ්‍යාව මොනවද? 20000යි. මගේ පේනෝනේ දෙක එක සයිස් බිඳුව අරම මේව ගණන් ගන්න එපා ඈ. right. ඔන්න දෙන ලද වළංගු ඡන්ද සංඛ්‍යාව. පැහැදිලිද? ඔන්න ඕක තමයි ජනාධිපති වරණේ ලංකාවේ ප්‍රතිඵලය දැන් මේ කියන්නේ. දැන් ඔයාලා මෙතනින් ඉස්සරහින් ලියා ගන්න අපේක්ෂකයා කියලා අපේක්ෂක පස් දිනක් විතර දාගන්නකෝ. අපේක්ෂකයා අපි කියන්නකෝ A B C D E කියලා අපේක්ෂක පස් දිනක් විතර දාගන්නකෝ ඈ. right ඔන්න අපේක්ෂකයා. ඊට පස්සේ මෙතනින් ලියා ගන්න ඡන්ද සංඛ්‍යාව. ඉස්සරහින් ලියා ගන්න ඡන්ද සංඛ්‍යාව. හරි ඡන්ද සංඛ්‍යාව කියලා මෙතන ලියා ගන්න. මට මේක සිංහල අකුරු ලියන්න බෑ. ඡන්ද සංඛ්‍යාව කියලා ලියා ගන්න. ඒ ඡන්ද 7000යි. හරිද? B ඡන්ද 6000යි. C ඡන්ද 4000යි. මෙයා 2000යි. මෙයා 1000යි කියලා ලියා ගන්න. පැහැදිලිද? දැන් මොකද වෙන්නේ? ජනාධිපති වරණයේදී
අපේක්ෂකයෙකු දෙන ලද වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ගන්න ඕනේ. දෙන ලද වළංගු ඡන්ද සංඛ්‍යාව කියන්නේ 20000යි. මේකෙන් 50% කියන්නේ කීයයිද? 10000යි ගන්න ඕනේ. කවුරුවත් 50%ක් අරගෙන නැහැ. නැත්තම් මොකද කරන්නේ? වැඩි ඡන්ද ගත්තු දෙන්නා තරඟේ තබාගෙන ඉතුරු අය තරඟයෙන් ඉවත් කරනවා. දැන් ඉවත් කරන්න මේ ඉරක් ගහලා මේ විදිහට. ඕනනම් එතන ලියා ගන්න 50%ක් ලබා නොගත් නිසා මේ අය ඉවත් කළා. හරිද? මේගොල්ලෝ 50%ක් ලබා නොගත් නිසා මේ CDE කියන ඉවත් කළා. එතන ඔක්කොම තියෙනවා ඡන්ද කීයක්ද? 4යි 2යි 6යි 7000. නේද? මෙතන ඡන්ද තියෙනවා දැන් අපිට 7000. හරිද? මෙතන ඡන්ද 7000ක් තියෙනවා. පැහැදිලිනේ? පොඩි ළමයාගේ පාඩම වගේ මේක ගන්නේ. මේක ලියන්න ගියාම. ඔන්න දැන් අපිට ඡන්ද 7000ක් තියෙනවා. හරි? එතකොට දැන් මේ 7000 මොනවද බලන්නේ දැන් අපි දෙවෙනි මනාප. මේ 7000 දෙවෙනි මනාප ගණන් කරන් යනකොට A ට තියෙන දෙවෙනි මනාපය යාට එකතු කරනවා B ට තියෙන දෙවෙනි මනාපය යාට එකතු කරනවා. පැහැදිලිද? දැන් අපි හිතමුකෝ A ට තියෙනවා දෙවෙනි මනාප අපි හිතමු 1000ක් කියලා. A ට දෙවෙනි මනාප 1000යි. හරිද? B ට දෙවෙනි මනාප 3000යි. හරි? B ට දෙවෙනි මනාප 3000යි. දැන් එකතුව බලනවා. එකතුව කියලා උනා එකතුව ලියාගත්තත් කමක් නැහැ. එකතුව එතකොට 7000යි 8000යි 3000යි 9000යි. දැන් තාම 50%ක් අරගෙන නැහැ. ජනාධිපති තෝරන්න බෑ. තාම 50%ක් අරගෙන නැහැනේ. හරිද? දැන් කරන්නේ මෙන්න මේ කියන්නේ මොනවද? මම මෙතන අංක 2 දාන්නම් දෙවෙනි මනාප කියන අදහසින්. දැන් ඊට පස්සේ තුන්වෙනි මනාපත් බලන්න වෙනවා. තුන්වෙනි මනාපත් අපට වෙනවා එකතු කරන්න මෙතනට. නේද? හරිද? දැන් තුන්වෙනි මනාප ගණන් කරන්න අපිට ඡන්ද පත්‍රිකා කීයක් තියෙනවද තව? මෙතන ගිහිල්ලා තියෙනවා දැන් 1000යි 3000යි 4000ක් ගිහිල්ලා. මේ 7000න්. මේ 7000න් තව 3000ක් ඉතුරුයි. තේරුණාද? දැන් ඔන්න අපිට තුන්වෙනි මනාප ගණන් කරන්න තියෙන ඡන්ද කීයක්ද? 3000. ඔයාලා මේ 3000 කියන එක පැහැදිලිද? දැන් මේ 3000 කියන එකේ අර්ථය තමයි තේරුම් ගන්නකෝ. මේ 3000 කියන එකේ අර්ථය මොකක්ද? මේ 3000 කියන එකේ අර්ථය පැහැදිලිද? 3000 කියන එකේ අර්ථය තමයි මේ ඡන්ද 7000 C ට D ට හරි E ට හරි පළවෙනි කැමැත්ත ගහපු 7000. තේරුණාද? එතකොට මේ 7000න් 4000ක් තියෙනවා A ට හරි B ට හරි දෙවෙනි කැමැත්ත ගහපු ඒවා. එතකොට ඉතුරු 3000 කියන්නේ A ටයි B ටයි දෙවෙනි වතාවටවත් කැමති නැහැ. එතකොට C ට පළවෙනි ඡන්දේ දීලා. හරිද? D ට දෙවෙනි මනාප ගැහුවොත් ඒක මෙතනනේ තියෙන්නේ දැන්. මේ 3000 තියෙන්නේ. මම පොඩක් කලර් එක චේන්ජ් කරන්නම්. හරිද? දැන් මම කියන්නේ හොඳින් තේරුම් ගන්නකෝ. දැන් ඔන්න අපි කියමුකෝ D ට පළවෙනි ඡන්දේ ගහනවා. දෙවෙනි මනාප ගන්නවා E ට. එතන මෙතනට යන්නේ නැහැ නේ. ඒක උඩට යන්නේ නැහැ නේ. ඒකත් මෙතන තියෙන්නේ. පැහැදිලිද? E ට පළවෙනි ඡන්දේ ගහලා C ට දෙවෙනි මනාප ගැහුවොත් ඒකත් මෙතන තියෙන්නේ. පැහැදිලිද? ඔයාලට මම කියන්නේ දැන් හදිසියෙවත් D ට පළවෙනි මනාපේ ගහලා පළවෙනි ඡන්දේ ගහලා B ට ගැහුවා නම් දෙවෙනි එක ඒක මේ කොටට ගිහිල්ලානේ දැන්. අය ඒව අදින්නේ නැහැ එතකොට. තේරුණාද කියන්නකෝ? අපි හිතමුකෝ E ට පළවෙනි කැමැත්ත ගහලා දෙවෙනි කැමැත්ත A ට ගැහුවා නම් එන්නේ ඡන්ද පත්‍රිකාව මේ 1000 ඇතුළේ දැන් තියෙනවා. දැන් මේ 3000 කියන්නේ මෙන්න මෙතන මේ 3000 කියන්නේ A ට B ට පළවෙනි කැමැත්තක් නැහැ දෙවෙනි කැමැත්තක් නැහැ. දැන් අපි බලන්නේ පළවෙනි කැමැත්තක් නැහැ දෙවෙනි කැමැත්තක් නැහැ තුන්වෙනි කැමැත්ත තියනවාද කියලා. අපි හිතමු ඒ 3000න් මෙයාට ඡන්ද 1000ක් හම්බ වෙනවා. මම මේ ගන්න උදාහරණයක් විතරයි ඈ. මෙයාට 1000ක් හම්බ වෙනවා. ඔන්න ඕගොල්ලෝ එකක් 1000යි කියලා ලියා ගන්න. මෙයාට හම්බ වෙනවා 1500ක්. එතකොට 2500යි නේ. ඉතුරු 500 අපි කියමුකෝ දෙවෙනි මනාප තුන්වෙනි මනාප ගහලා නැති අයත් ඉන්න පුළුවන් නේ. එහෙම.
දැන් ඔන්න මොකද බලන්න වෙන්නේ 7යි 8යි 9යි Aට 9000යි Bට 10500 තේරුණාද ඔන්න දැන් එතකොට මේ ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව තුන්වෙනි මනාපත් ගණන් කරලා B ජනාධිපතිවරයා වශයෙන් තේරීපත් වෙනවා දැන් ඔයාලගේ උදාහරණය පැහැදිලිද දැන් ඔයාලා පැහැදිලිව ලියා ගන්න මේ තියෙන්නේ පළමුවෙනි ඡන්ද මෙතන තියෙන්නේ පළවෙනි ඡන්ද ඔය 7000 6000 කියලා ආවේ පළවෙනි ඡන්ද ටික හරිද මේ තියෙන්නේ දෙවෙනි මනාප මේ තියෙන්නේ තුන්වෙනි මනාප ඕනනම් ඔයාලගේ පොතේ ඉඳ දිනවා මෙතන එකතු කියලා දාගන්න දෙන්න හරිද එකතු කියලා දාගන්න right පැහැදිලි වුණාද දැන් ඔන්න ජනාධිපතිවරයා තෝරගන්න දැන් මේ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය තමයි මම මේ ඔයගොල්ලෝ එක පැහැදිලි කළේ පැහැදිලිනේ මම මේ ඔයගොල්ලොත් එක පැහැදිලි කළේ එතකොට right ජනාධිපති තෝරා ගැනීමේදී යම් විදිහකින් සමානතාවයක් ආවොත් ඔන්න දැන් ඊළඟට කරන වැඩේ තමයි කුසපත් ඇදීමෙන් හෝ කාසියේ වාසිය උරඟා බැලීමේ ක්‍රමය මගින් කුසපත් ඇදීමේ හෝ කාසියේ වාසිය උරඟා බැලීමේ ක්‍රමය මගින් එක අතිරේක ඡන්දයක් එකතු කරලා ඔහු ජනාධිපති කරනවා හරිද කුසපත් ඇදීමෙන් හෝ කාසියේ වාසිය උරඟා බැලීමේ ක්‍රමය මගින් එක අතිරේක ඡන්දයක් එකතු කරලා ඔහු ජනාධිපති බවට පත් කිරීම තමයි ඒකෙදි ඊළඟට කරන්නේ දැන් ඔයාලට පැහැදිලිද වුණාද තේරුණාද ඔන්න එතකොට හැමෝටම පැහැදිලි වෙන්න ඕනේ මම කියපු දේ මං අද මෙතනින් එහාට උගන්වන්නේ මේක ඉතාම වැදගත් පාඩමක් ජනාධිපති තෝරා ගැනීමේ මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී ඔයාලගේ මතකයේ තියාගන්න ඕනේ කාරණා දෙක තුනක් තියෙනවා එකක් තමයි ජනාධිපතිවරණයට තරඟ කරන්න තියෙන්න ඕනි සුදුසුකම් මොනවද කියලා ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා තිබිය යුතු සුදුසුකම් මොනවද කියලා. ඊට පස්සේ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන්ගේ ගණන අනුව ඡන්දදායකයන්ගේ ඡන්ද සංඛ්‍යාව වෙනස් වෙනවා කියලා. ඒක පැහැදිලි නේද? ඊට පස්සේ පළවෙනි දෙවෙනි තුන්වෙනි මනාප කියලා මනාප පාවිච්චි කළාට පසුව 50%ක ඡන්ද සංඛ්‍යාව ලබා ගත්තේ නැත්නම් 50%ක ඡන්ද සංඛ්‍යාව ලබා ගත්තේ නැත්නම් දෙවෙනි තුන්වෙනි මනාප ගණනය කිරීමක් සිද්ධ වෙන බව. පැහැදිලි වුණාද? දැන් මට ඔයාලා කියන්න ඕගොල්ලෝ ලියාගත්තු උදාහරණය අනුව. ඕගොල්ලෝ දැන් උදාහරණයක් හදුවනේ. පැහැදුවද පැහැදිලිව? මට කවුරු හරි පුළුවන් නම් පෙන්නන්නකෝ ඕගොල්ලෝ ලියපු උදාහරණේ හරියට පැහැදිලිද කියලා. පෙන්වෙන්නේ නැතක් කමන්නේ ඕගොල්ලෝ ලියාගත්තද පැහැදිලිව? දැන් ළමයිට මට සජීවීව ඕගොල්ලෝ පේන්නේ නැහනේ. ඒ නිසා මේක හරියට කරාද දන්නේ නැහනේ. ඒකයි මේක ඊටම වැදගත් කාරණාවක්. අද මේ පාඩම. දැන් ඒ උදාහරණයේ ආශ්‍රයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මේ ටෙක්ස්ට් එකේ අහන්න නැතුව අහන්න මගින්. අපරදින මට. ඔව් very good. අනේ සර් මට ඒක පොඩ්ඩක් පැහැදිලි මදි කියලා කියනවා. හරිද? දැන් මට මම ඊට වඩා පැහැදිලි කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙන්නේ මේ බෝඩ් එකක් නැතුව. මෙතන හැම බෝඩ් එකක් පාවිච්චි කරන්න white board එකක් නැතුව හරියන්නේ මේ වැඩේ කරන්න. දැන් ඔන්න මෙහෙමයි කරන්නේ. ජනාධිපති වරණයේදී අපේක්ෂකයෝ කොච්චරක් හිටියත් 10ක් හිටියත් 15ක් හිටියත් කමක් නැහැ. කීයක් හරි හිටියත් කමක් නැහැ. කවුරු හරි අපේක්ෂකෙක් දෙන ලද ඡන්ද ටිකෙන් 50ක් ගත්තොත් ඔහු ජනාධිපති වෙන දෙන ලද බලංගු ඡන්ද සංඛ්‍යාව 150. ඒක තේරෙනවද හැමෝටම? 50ක් ගත්තොත් කියන්නේ දැන් ඡන්ද ලක්ෂයක් පාවිච්චි වෙලා නම් 51,000කට වඩා ගත්තා නම් හරි. ඡන්ද දසලක්ෂයක් පාවිච්චි වෙලා නම් ලක්ෂ 5කට වඩා ගන්න ඕනේ. 150 කියන්නේ භාගයට වඩානේ. භාගයට වඩා ගත්තොත් ප්‍රශ්නයක් නෑ. ලංකාවේ ජනාධිපති වරණ වලදී හැමදාම මෙතෙක් උනේ ඒක තමයි. හරිද? ඊට පස්සේ කාටවත් 150ක් ගන්න බැරි වුණොත් තමයි ඊළඟ ප්‍රශ්නේ එන්නේ. කාටවත් 150ක් ගන්න බැරි වුණොත් වෙන ප්‍රශ්නය මේ කවුරු හරි right
දැන් මේ මට ඒවලා තියෙන මේ උදාහරණ. right, very good. right. හරි ඒක දැන් උදාහරණය පැහැදිලිද? මේ උදාහරණයේද පැහැදිලි වුණේ නැත්නම් මොකද්ද පැහැදිලි වුණේ නැත්තේ? හරි හොඳයි. ළමයි දෙන්නෙක්ම මට මේ උදාහරණ එවලා තියෙනවා. හොඳයි. very good. හරි. දැන් ඔන්න මම කියන්නේ මට මේ උදාහරණ එකක් දෙකක් එවලා තියෙනවා දැන් ඔන්න ළමයි. හරි ඔන්න පැහැදිලිව ලියපු එකක් තියෙනවා. ඔන්න මම ඒක ෂෙයා කරන්නම් ඔයගොල්ලන්ට. මට මේ අරකනම් ඕනේ නෑ හැබැයි මේ අර ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය කියන එක මම ඉන්නකො මම මේක ෂෙයා කරන්න දැන් මේ එක ළමෙක් ලියපු ඇඳපු එකකින් කවුද මේක එවන්නේ මට? ඔන්න ඔයාගේ එක මම ෂෙයා කරා. right. හරිද? එතකොට මේ thanks. හරි. එතකොට මේ ජනාධිපතිවරණය දැන් ඔන්න මම ෂෙයා කරා පස්සේ බලන්න පැහැදිලි කියලා කියනවා මේ දැන් වෙන්නේ මෙහෙමයි ජනාධිපතිවරණයේදී 50% ගන්න බැරි වෙච්ච වෙලාවකදී විතරයි. විතර හිතන්න එපා සර් උදාහරණේ 25000ට පළවෙනි දෙවෙනි තුන්වෙනි ඡන්ද ඔක්කොම නෑ 25000 කියන්නේ මිනිස්සු 25000යි ඡන්ද 25000යි ඡන්ද 25000යි කියන්නේ ඡන්දේ ගහන්න පුළුවන් කතර ගහපු ඒවා හරිය එක ඉලක්කම දාපු ඒවා 25000යි තුන්වෙනි මනාපයි දෙවෙනි මනාපයි කියන්නේ එතන 75000ක් කියනවා ඒ තුනම එකතු කරොත් ඉතින් සමහර උන් මේ මනාප නොගහින්නත් පුළුවන් කියලා මම කිව්වනේ එහෙම එකතු කරන්න එපා මම මේ කියන්නේ දැන් ඔන්න ජනාධිපතිවරණේ දීපු මුළු ඡන්ද සංඛ්‍යාව කියන්නේ මොකද්ද දීපු මුළු ඡන්ද සංඛ්‍යාව කියන්නේ ඡන්දේ ගහන්න ආපු මිනිස්සු ගන්න. හරිද? ප්‍රතික්ෂේපිත කියන්නේ වැරදිද ඡන්ද දාපු කට්ටිය. වරද්දලා ඡන්ද දාපු කට්ටිය 3000ක් 5000ක් හිටියා. අපි ඊට පස්සේ අපි කියනවා දෙන ලද වළංගු ඡන්ද. දෙන ලද වළංගු ඡන්ද 20000. දෙන ලද වළංගු ඡන්ද කියන්නේ මේ දීලා නිවැරදිව ඡන්ද පාවිච්චි කරපු අය. දැන් මේ 20000න් කවුරු හරි 10000කට වඩා එක සැරේ ගත්තා නම් මොකද වෙන්නේ? ඔය කතාව මොකවත් නැහැ ජනාධිපති වෙනවා අය. ඒකනේ කිව්වේ මම 50% ගත්තා නම් හරි කියලා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ කාටවත් 50% ගන්න බැරි වුණොත් 50% ගන්න බැරි වෙච්ච ගමන් කරන්නේ වැඩිම ඡන්ද ගත්තු දෙන්නා තියාගෙන ඉතුරු අය තරඟෙන් ඉවත් කරනවා. තේරුණාද? ඉතුරු අය තරඟෙන් ඉවත් කරලා ඉවත් කරපු අයගේ ඉවත් කරපු කට්ටියගේ ඡන්ද ටික දැන් හැමෝම පොඩ පැහැදිලි කරගන්නකෝ. ඉවත් කරපු අයගේ ඡන්ද කියන එකේ තේරුම පළවෙනි කැමැත්ත අර තරඟින් ඉන්න දෙනාට ගහලා නැහෙනි. තේරෙනවද? ඉවත් කරා කියන්නේ ඒකනේ. ඒ කියන්නේ දැන් අර පල්ලෙහා අපි උදාහරණ CDE කියලා ගත්තේ. ඒ කාගේ හරි ඡන්දයක් කියන එකේ තේරුම පළවෙනියෙන් කැමැත්ත පළවෙනි ඡන්දේ එයාට නෙමෙයි දීලා තියෙන උඩ ඉන්න දෙනාට නෙමෙයි. පළවෙනි ඡන්දේ උඩ ඉන්න දෙන්නට නොදුන්නු නිසා ඒගොල්ලන්ට ඕන නම් දෙවෙනි ඡන්දේ ගහන්න පුළුවන් උඩ කෙනෙකුට. දැන් මම ආයි ඡන්ද පත්‍රිකාවකට යන්නම්කෝ. මම මේක ක්ලියර් කරලා ඉන්නම්. දැන් මෙහෙමයි කියන්නේ. දැන් ඔන්න අපි ඡන්ද පත්‍රිකාව ආයි ඇඳුත් මෙහෙම මම අර සලකුණු දින කොටු අයින් කරලා ඉන්නම්කෝ ඈ. සලකුණක් නැහැ. ඔන්න හිතන්නකෝ. හරිද? ඔන්න අපේක්ෂකයෝ 5 දෙනා ඉන්නවා දැන්. හරිද? 1 2 right ඔන්න 5 දෙනා. දැන් මේකත් ඕගොල්ලෝ ලියා ගන්නකෝ ABCD කියලා. මෙන්න මෙතන A. හරි? මෙන්න B. මෙන්න C D E ඔන්න ලිව්වා අපි ඈ. දැන් මම කියන්නේ මේ ඡන්ද ගහන්න එක කොටුවයිනේ තියෙන්නේ. හරිද? එක කොටුවයි තියෙන්නේ. ඔන්න දැන් අපි කියනවා
ඒට පළවෙනි මන sorry අපි කියමුකෝ පළවෙනි ඡන්දේ පළවෙනි කැමැත්ත දාන්නේ D ට කියලා. ඔන්න පළවෙනි කැමැත්ත දැම්මු. දැන් D ට පළවෙනි කැමැත්ත දැම්මහම පස්සේ මෙයාගේ ඡන්දය අර අවලං අර ඉවත් කරන අවස්ථාවේදී අයින් වෙනවනේ. නේද? දැන් අපි කියමුකෝ AB තරඟ ඉතුරු වුණා කියලා. ඉවත් කරන අවස්ථාවේදී මෙයාගේ ඡන්දය එළියට යනවා. එළියට ගිහිල්ලා මෙයාගේ ඡන්දය අපි හිතමුකෝ ගහලා තිබුණේ දෙවෙනි මනාපේ A ට කියලා. ඔන්න දැන් අර දෙවෙනි ඡන්ද ගණන් කරද්දී මේ ඡන්දය යනවා A ගේ අර ගොඩට අපි අර A ට 17 තියෙනවා කියලා කිව්වේ A ගේ ගොඩට යනවා. අපි හිතමු මෙයාගේ දෙවෙනි මනාප මේ ඉරේසය ගත්ත ගමන් ආයෙ කචල් වෙනවා. කමන්නේ අපි හිතමුකෝ මෙයාගේ මේක ගත්තහම ආයෙ වෙන ඔප්ෂන් එකකට යනකොට හරිද? අපි හිතමු මේ දැන් උන D ට පළවෙනි ඡන්දේ ගහලා තියෙනවා. මෙයාගේ දෙවෙනි ඡන්දේ ගහලා තියෙන්නේ දෙවෙනි ඡන්දේ ගහලා තියෙන C ට කියලා. ඔන්න C ට දෙවෙනි ඡන්දේ ගහලා තියෙනවා. දැන් දෙවෙනි මනාප ගණන් කරද්දිත් මොකද වෙන්නේ? මේක එළියට යනවා. නේද? දෙවෙනි මනාප ගණන් කරද්දිත් මේක එළියට යනවා. ඇයි දෙවෙනි මනාපත් A ට හරි B ට හරි නෑ. ඊට පස්සේ අපි හිතමුකෝ තුන්වෙනි මනාපේ ගහලා තියෙන්නේ මෙන්න මෙයාට කියලා. ඔන්න 3. අංක තුන්වෙනි එක ගහලා මේක අර දෙක මෙතන මැකිලා ගියා. හරි ගණන් ගන්න එපා. ඔන්න තුන්වෙනි මනාපේ ගහලා තියෙනවා B ට. දැන් ඔන්න තුන්වෙනි ඡන්දය යනවා අර B ගේ ඡන්දවලට. තේරුණාද කියපු එක? අපි හිතමුකෝ දෙවෙනි මනාපේ C ට ගහලා තුන්වෙනි මනාපේ ඊට ගැහුවා කියලා. එහෙම වුණොත් මේ ඡන්ද පත්‍රිකාව වරයට එකතු වෙන්නේ නැහැනේ කොහොමවත්ම. පැහැදිලිද කියපු එක? එතකොට පළවෙනි එක මෙයාට ගහලා දෙවෙනි එක A ට හරි B ට හරි ගැහුවොත් එයාගේ මුල් ඡන්ද වලට යනවා. එහෙම යන්නේ නැතුව මෙයාට ගහලා දෙවෙනි එක මෙයාට තුන්වෙනි එක ගැහුවොත් මොකද වෙන්නේ? එතකොට එයාගේ ඡන්ද වලට යනවා. එහෙමත් නැතුව අයින් වෙන්නවත් පුළුවන්. මේ තුන් දෙනාටම ගැහුවොත් ඡන්ද අයින් වෙලාම යනවා. නේද? එතකොට මෙතන කියන්නේ මේ 25000යි කියන්නේ මෙන්න මේ එකේ ඉලක්කම් ගහන්න පුළුවන් කට්ටිය ඉඳලා තියෙන්නේ කීයයිද? 25000යි කියන එක. මේ 25000න් 150ක් කවුරු හරි ගත්තා නම් ජනාධිපති වෙනවා. පැහැදිලි වුණාද? දැන් එහෙම නැති හින්දා තමයි අපි දැන් මේ කියන්නේ ඔන්න ජනාධිපති වෙන්න බෑ කියලා කාටවත්. පැහැදිලි වුණාද දැන්? දැනුත් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අහන්න බලන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ඔයාලා අහුවා නම් තමයි මට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මට තේරෙන්නේ නැහැ නෝගොල්ලෝ පැහැදිලි නැත්te කියන. හරි. හරි සර් තේරුණා කියලා කියනවා. දැන් එතකොට දැන් ඔයාලට මම කියන දේ තේරෙන්න ඕනේ නේ. හරිද? දැන් මෙහෙම පත්වෙන ජනාධිපතිවරයා. මෙහෙම පත්වෙන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රමේෂකාරවරයා ඉදිරියේ හෝ වෙනත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙක් ඉදිරියේ දියුරුම් දීලා වැඩ බාර ගන්න ඕන. එතකොට ජනාධිපති පත් වූ වහාම වැඩ බාර ගැනීම තමයි දැන් සම්ප්‍රදාය වර්තමානයේ. එතකොට ඒ ජනාධිපතිවරයා තේරිපත් වුණා ලෙස ප්‍රකාශයට පත් කරනවා මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ලංකාවෙම. දැන් ඔයාලට පැහැදිලි ඇති මම හිතන්නේ මම කියපු දේ මෙච්චර වෙලා. ලංකාවේ ජනාධිපති තෝරා ගැනීමේදී කරන්නේ ඉස්සෙල්ලම මතක තියාගන්න ඕන දේ තමයි නියත බහුතරයක් ඕන. නියත බහුතරයක් කියන්නේ කොච්චරද? දෙන ලද වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%. දෙන ලද වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් නම් අපි කියනවා නියත බහුතරයක්. නියත බහුතරයක් ගත්තොත් තමයි ඔහු ජනාධිපති වෙන්නේ. නියත බහුතරයක් නැති වුණොත් මොකද කරන්නේ? තරඟයේ සිටින කියන්නේ වැඩිම ඡන්ද ගත්තු දෙදෙනා තබාගෙන ඉතුරු අය අයින් කරනවා. ඉවත් කරලා
ඉවත් කරපු අයගේ දෙවෙනි හා තුන්වෙනි මනාප ගණනය කිරීමෙන්. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. මේකත් මතක තියාගන්නකෝ. දෙවෙනි මනාප ගණනය කරලා කවුරු හරි 50%ක් ගත්තොත්. දෙවෙනි මනාප ගණනය කරලා කවුරු හරි 50%ක් ගත්තොත් මොකද වෙන්නේ? ඔහු ජනාධිපති වෙනවා. එතකොටයි තුන්වෙනි මනාප ගණන් කරන්න ඕනේ. දෙවෙනි මනාපත් ගණන් කළා 50%ක් නැත්නම් තුන්වෙනි මනාප ගණන් කරලා 50%ක් නැත්නම් එතන 50% බලන්නේ නැහැ. තුන්වෙනි මනාපෙදි වැඩි ඡන්ද ගත්තා කියලා දෙනවා. මොකද ඉතින් තව ගණන් කරන්න එකක් නැහැ නේ. හරිද? ඒ නිසා එහෙමයි කරන්නේ. එතකොට නියත බහුතරයක් දෙනාගත් අපේක්ෂකයා ජනාධිපති බවට පත් කිරීමේ ක්‍රමය තමයි මේ වර්තමානයේදී කරන්නේ. පැහැදිලිද හැමෝටම? හරයි. මම දැන් අද right ඔයිට වඩා ජනාධිපති තෝරා ගැනීම ගැන මොනවක්වත් කතා කරන්නේ නැහැ. දැන් ඔයාලා මේ 6 වෙනි පිටුවේ ඉඳලා 7-8 කියන පිටුවල තියෙන ජනාධිපති තෝරා ගැනීම ජනාධිපතිගේ බල තත්ත්වය කියන තැනට එනකම් ජනාධිපතිගේ තත්ත්වය කියන තැනට එනකම් ආයි කියවන්න ඕනේ. ආයි කියවලා දැන් මම දිලක්ෂිගේ සටහන එවලා තියෙනවානේ. ඒ සටහනත් කියවන්න ඕනේ. ඒ සටහනත් කියවලා මේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න ඕනේ. එතකොට ඊළඟ කාරණාව තමයි ඉරිද පන්තියට සමහර අයට මේ එන්න උදේ පාන්දර වැඩිද මන් දන්නේ නැහැ. සමහර අය එනවා අඩුයිද කියලාත් මට හිතෙනවා. කොහොම හරි ඔයගොල්ලෝ බලන්න ඉරිදා උදේ පන්තියට සම්බන්ධ වෙන්න නැත්නම් අපැහැදිලි වෙයි. ඒ නිසා ඉරිදා උදේ 6ට අපි පන්තිය තියන්නේ. පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි අපි ඉක්මනට ඉවර කරගන්න ඕනි. ඒ නිසා හැමෝම සහභාගී වෙන්න. මේ මාසේ ටියුට් එක රාජ්‍ය පිළිබඳ ටියුට් එක විශේෂුල්කකින් මට කවුරු හරි කිව්වා ටියුට් එක මදි වුණා කියලා ගන්න බැරි වුණා කියලා මම එයාලට ටියුට් එක දෙන්නම්. මම කිව්වා මගේ මට එයාගේ ඇඩ්‍රස් එක එවන්න කියන්න කියලා. මම ටියුට් එකක් එවන්නම් කියලා. මම එහෙම නැත්නම් PDF එක හරියට දාන්නම්. මට පොඩ්ඩක් කියන්න ටියුට් එක ගන්න බැරි වෙච්ච කෙනා කවුද කියලා. සිසුරුකකේ ගිය කෙනෙක් තමයි කිව්වේ. අනික කාට ටියුට් එක ලැබිලා ඇති කියලා මම හිතනවා. මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අපි ඊළඟ දවසේ සාකච්ඡා කරගනිමු. එහෙනම් අදට මම හිතන්නේ ජනාධිපති තෝරා ගැනීමේ ක්‍රමය කියන එක තමයි මට උගන්වන්න ඕනිකම තිබුණේ. ඊළඟ දවසේ අපි විධායක ජනාධිපතිවරයාගේ තත්ත්වය ගැන කතා කරමු. හරි. මොන හරි ගැටලුවක් තියෙනවා නම් තව තියෙන ප්‍රශ්න? නැද්ද? ප්‍රශ්න නැද්ද මොනවාක්? තමයි අහන්නේ මගෙන්නේ. මේ දිලක්ෂය නම් මම ඉවර කරන්නද මේ වෙලාවට? හරි සර්. මේ අද දිලක්ෂය හොඳට පැහැදිලි. මොකද? වහිනවද නැද්ද? වෙනසක් නැහැ. හරි. අපි එමනම් ඊළඟ දවසේ හම්බෙලා කතා කරමු. හෙට මම අරගොල්ලන්ගේ ලින්ක් එක එවන්නම් දිලක්ෂි මේ හෙට උදේ නේද අපි කරන්නේ වෙනදට? ඔව් සර්. ඔව් මම එවන්නම්. හරි. හරි. හොඳයි. එන ජය වේවා හැමෝටම ආයිබෝන්. හොඳයි.